තෙරුවන් සරණයි ආයුබෝවන්. ධර්මාචාර්ය විභාග පන්ති 8 වෙනි දවසේ අපි කතා කරන්නේ අභිධර්මයේ පාඩමක්. අභිධර්මයේ පාඩමකට අදාළ කොටසක්. ඊයේ දවසේදී අපි කතා කළා බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළව පාඩමක් ප්‍රශ්න පත්‍ර අනුසාරයෙන් කතා කළා. සිකුරාදා දවසේදී අපි කතා කරන්නේ අභිධර්මය හැම දවසකම රාත්‍රී 8:00 ඉඳලා 9:00 වෙන පැය තුල අපි මේ සාකච්ඡාවන් සිද්ධ කරන්නේ. බදාදා ඉඳලා ඉරිදා දක්වා හැම දවසකම 8:00ට පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook සමූහය, ඒත් පිරිවෙන දහම් පාසල කියන සමූහයක් තියෙනවා. පිරිවෙන දහම් පාසල කියලා පිටුවක් තියෙනවා, පේජ් එකක් Facebook එකේ තියෙනවා. ඒකත් ඊට අමතරව ධර්මාචාර්ය විභාගය සඳහා සම්බන්ධ වෙන අයට සම්බන්ධ වීම සඳහා ධර්මාචාර්ය විභාග එකමුතුව කියන සමූහයටත් එකතු වෙන්නට පුළුවන්. එහෙමනම් ඒ කාරණේ මතක තියාගෙන අපි අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරමු. පළවෙනි පරිච්ඡේදයේ අභිධර්මයේ ප්‍රභවය හා සංවර්ධනය කියන මාතෘකාව යටතේ ගොඩක් තොරතුරු අපි ගිය සතියේදී සිකුරාදා දවසේ කතා කළා. අද දවසේ අපි කතා කරන්නේ දෙවනි කොටස විදිහට මේ පාඩමේම තවත් කොටසක් කතා කරන්නට සාකච්ඡා කරන්නට අපි සූදානම් වෙන්නේ. ඔබට මතක ඇති අභිධර්ම පිටකය කියන්නේ මොකක්ද? අභිධර්ම පිටකයට තිබෙනා වූ නිදාන මොනවාද? ඒ වගේම අභිධර්ම පිටකයේ පිළිබඳව ඇතිවෙච්ච ගැටලු සහ ඒ ගැටලු වලට අට කථාචාර්යන් වහන්සේලා ලබා දීලා තියෙන පිළිතුරු මොනවද කියන කරුණු ගොඩක් අපි ඊටමත් පැහැදිලිව ගිය සතියේ කතා කළා. අද දවසේදී අපි බලමු නූතන විචාරකයන්ගේ අදහස වන්නේ අභිධර්මයේහි අන්තර්ගත චින්තනයේ බුදුරදුන් සූත්‍ර දේශනා මගින් ඉදිරිපත් කළ ධර්මයම වද. අන්නේ විදිහේ විස්තරයකින් ආරම්භ වෙන කොටසක් තියෙනවා. ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස අභිධර්මය අරගෙන ආවා කියන විස්තරයෙන් අනතුරු අපි ගිය සතියේ නතර කළේ එතන. ඉතින් නූතන විචාරකයන්ගේ අදහස වෙන්නේ අභිධර්මයේ අන්තර්ගත චින්තනය. අභිධර්මයේ තියෙනවා චින්තනයක්. බුදුරජාණන් වහන්සේ මුලින්ම යම්කිසි දෙයක් දේශනා කළාට පස්සේ ඒක විස්තර කරලා, වර්ණනා කරලා, එහෙම නැත්නම් අට කථාචාර්යින් වහන්සේලා ඒක තව තවත් විග්‍රහ කරලා දක්වලා තියෙන. ඒ විදිහට විචාරකයෝ කියන්නේ අභිධර්ම පිටකයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් සූත්‍ර දේශනා මගින් ඉදිරිපත් කරලා තියෙන ඒ ධර්මයේම තවත් විස්තර කරලා ගැඹුරින් විග්‍රහ කරලා දක්වන අවස්ථාවක් තමයි අභිධර්මය කියන්නේ. ඒක තමයි නූතන විචාරකයන්ගේ අදහස. එහෙම වුණත් ධර්මයේ උවද සූත්‍ර දේශනා මගින් ඉදිරිපත් කළ ධර්මයේ උවද අභිධර්ම පිටකය නමින් අද අප හඳුන්වන ග්‍රන්ථ සප්තකයේ විලාසයෙන්ම ඒ වදාන ලද බව නම් පිළිගත නොහැකි බවයි. නූතන විචාරකයෝ කියන්නේ අභිධර්ම පිටකයේ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේම මූලික චින්තනයක්. ඒ වුණත් අද දවසේදී අපි කතා කරන තේරවාදී අභිධර්ම පිටකයට අයත් වෙන ප්‍රකරණ ග්‍රන්ථ 7ම ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ සංග්‍රහ කළා කියලා අපිට කියන්න බෑ. මේ විතරක් නෙවෙයි, මේ අභිධර්ම පිටකේ විතරක් නෙවෙයි, සූත්‍ර පිටකයත් එහෙම සංග්‍රහ කරලා තිබුණේ නැහැ. සූත්‍ර පිටකයේ තියෙන්නේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රවණය කරලා පළවෙනි ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන 500ක් වික්ෂුන් වහන්සේලා ඉදිරියේ ඉදිරිපත් කරපු දේශනාවක් තමයි සූත්‍ර පිටකයේ තියෙන්නේ. ඒවම් මේ සුතං. හැම සූත්‍රයක්ම පටන් ගන්න ඒවම් මේ සුතං.
මා විසින් මෙසේ අසන ලදී කියලා ආනන්ද හාමුදුරුවන් වහන්සේ ප්‍රකාශ කරලා එහෙම තමයි සූත්‍රය ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙනම් අභිධර්ම පිටකයත් එහෙම බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහටම සංග්‍රහ වුණා කියලා අපිට කියන්න බෑ. අභිධර්ම පිටකය කියන්නේ ඇත්තටම පස්සේ කාලයේදී ප්‍රකරණ ග්‍රන්ථ 7ක් විදිහට නිර්මාණය වෙච්ච ඉගැන්වීමක්. හැබැයි අමතක කරන්න සුදුසු නැහැ. මේකේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේම මූලික ඉගැන්වීම. සූත්‍ර පිටකයේදී උගන්වපු මූලික ඉගැන්වීමම තවත් වෙනස් ක්‍රමවලට විග්‍රහ කරලා දක්වන එක තමයි අභිධර්මයේදී සිද්ධ වෙලා තියෙන්නේ. ගැඹුරින් විග්‍රහ කිරීම. ධර්මයේ තුලින්ම බිහි වූ අතිරේක හා විශිෂ්ට ශාස්ත්‍රයක් බවත් එහි සංග්‍රහණය ධර්මවේදී බෞද්ධ පඬි හිමිවරුන්ගේ කාර්යයක් බවත් ඔවුහු විශ්වාස කරති. අභිධර්මය කියන්නේ ධර්මයේ තුලින්ම බිහි වෙච්ච අතිරේක අභිධර්ම ශාස්ත්‍රයක්. විශිෂ්ට ශාස්ත්‍රයක්. අභිධර්මය කියන්නේ ධර්මයේ තුලින්ම බිහි වෙච්ච අතිරේක විශේෂ කියන අර්ථයෙන් තමයි අභිධර්මී කියලා පාවිච්චි කරන්නේ කියලා අපි මීට කලින් පාඩමේදී මුල් කොටසේදී කතා කළා. අතිරේක විශේෂ කියන අර්ථයෙන්. එහෙනම් මේ පඬිවරුත් මේක පිළිගන්නවා. අතිරේක වූ විශේෂ වූ ඉගැන්වීමක් බුදුරජාණන් වහන්සේ ඉගැන්වීමට අනුවම සංග්‍රහ කරලා දැක්වීමක් බෞද්ධ පඬි හිමිවරුන්ගේ කාර්යයක් විදිහට පඬිවරු හැමදෙනාම පිළිගන්නවා. අභිධර්මයේ නම් භාග්‍යවතුන් වහන්සේ විසින්ම විනේය ජනයා ඇරබ ඒ තැනදී දෙසූ ධර්මීම යයි සර්වාස්තිවාදීන් ස්පුටාර්ථාභිධර්ම කෝස ව්‍යාඛ්‍යානම් ග්‍රන්ථයේදී කරන ප්‍රකාශයේ මේහා ගැලපේ. අභිධර්මයේ නම් භාග්‍යවතුන් වහන්සේ විසින්ම විනේය ජනයා. කවුද මේ විනේය ජනයා කියන්නේ? අභිධර්මය අවබෝධ කරගන්නට එහෙම නැත්නම් ධර්මය අවබෝධ කරගන්න හැකියාව තියෙන ඒ තරමටම නුවණ මුහුකුරා ගියපු නුවණ වර්ධනය කරගත්ත අය විනය ජනයා කියන්නේ. හික්මවන්න අභිධර්මයේ හික්මවන්න සුදුසු පුළුවන් අයට තමයි අභිධර්මයේ දේශනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ හැම කෙනාටම දේශනා කළා නැහැ. අභිධර්මයේ නම් භාග්‍යවතුන් වහන්සේ විසින්ම විනය ජනයා ආරබ ඒ තැනදී දෙසූ ධර්මයේම ඒ තැන්වලදී විනය ජනයා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් හික්මවන්න පුළුවන් අයට දේශනා කරපු ධර්මයේම තමයි කියලා අභිධර්ම ශාස්ත්‍රයේ පිළිබඳව අභිධර්මයේ පිළිබඳව තොරතුරු දක්වන සර්වාස්තිවාදීන් ප්‍රකාශ කරනවා. සර්වාස්තිවාදීන් අභිධර්මයේ පිළිබඳව අදහස ඉදිරිපත් කරන්නේ මොන ග්‍රන්ථයේද? එහෙම නැත්නම් මොන මූලාශ්‍රයේද? ස්පුටාර්ථාභිධර්ම කෝස ව්‍යාඛ්‍යා. ස්පුටාර්ථාභිධර්ම කෝස ව්‍යාඛ්‍යා. සර්වාස්තිවාදීන් කියන්නේ සංස්කෘත භාෂාව මව් භාෂාව බවට පත් කරගත්ත පිරිසක්. ඒ නිසා තමයි මේ සංස්කෘත වචන තමයි තියෙන්නේ. ස්පුටාර්ථාභිධර්ම කෝස ව්‍යාඛ්‍යා කියන ග්‍රන්ථයේදී කියලා තියෙනවා. අභිධර්මය කියන්නේ විනය ජනයාට බුදුරජාණන් වහන්සේ ඒ තැනදී දේශනා කරපු ධර්මයම කියලා කියනවා සර්වාස්තිවාදී. ස්පුටාර්ථාභිධර්ම කෝස ව්‍යාඛ්‍යා කියන ග්‍රන්ථයේ තියෙන විදිහට මෙන්න මෙහෙමයි. අභිධර්මෝහි ධර්ම ලක්ෂණෝපදේශ ස්වරූපා විනේය වසාත් තත්‍ර භගවතෝක්තः. අභිධර්මෝහි ධර්ම ලක්ෂණෝපදේශ ස්වරූපා. අභිධර්මයේ කියන්නේ ධර්ම ලක්ෂණ උපදේශ ඒ ආකාරයෙන්ම අන්තර්ගත වෙන විනේය වසාත් විනය ජනයාට තත්‍ර ඒ තැන්වලදී භගවතෝක්තः භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද දෙයයි. අභිධර්මෝහි ධර්ම ලක්ෂණෝපදේශ ස්වරූපා විනේය වසාත් තත්‍ර භගවතෝක්තः. අභිධර්මයේ කියන්නේ ධර්මයේ ලක්ෂණ සහ උපදේශ ඒ ආකාරයෙන් පවතින විනය වසාත් විනය ජනයාට තත්‍ර ඒ තැන්වලදී භගවතෝක්තः භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ඉගැන්වීමයි කියලා එතන අදහස අපිට ගන්නට පුළුවන්. ඊළඟට
බෞද්ධ චින්තනයේ විධිමත්ව ශාස්ත්‍රීය ලෙස පද්ධති බන්ධනය කොට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයට ප්‍රතිචාරයක් වශයෙන් අභිධර්ම පිටකයේ සකස් වූ බව නවීන විචාරකයෝ සිතති. බෞද්ධ චින්තනයේ විධිමත්ව ශාස්ත්‍රීය ලෙස පද්ධති බන්ධනය කොට බෞද්ධ චින්තනය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඉගැන්වීම පද්ධති බන්ධනය යම්කිසි ක්‍රමවේදයකට එකතු කරලා සංග්‍රහ කරලා දක්වන එකට තමයි මේ පද්ධති බන්ධනය කියලා කියන්නේ. එකක් තමයි සූත්‍ර පිටකයේ විනය පිටකයේ අභිධර්ම පිටකයේ විදිහට සංග්‍රහ කරන එක. සූත්‍ර පිටකයේ දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය ඒ විදිහට දක්වන එක. විනය පිටකයේදීත් එහෙම සංග්‍රහ කරනවා. ඊට අමතරව අභිධර්ම පිටකයේදීත් ප්‍රකරණ 7ක් යටතේ ධම්මසංගණී ප්‍රකරණේ, විභංග ප්‍රකරණේ, කතාවත්තුප්පකරණේ ඔය විදිහට සංග්‍රහ කරලා තිනවා. අපි මේ 7 ඉගෙන ගන්නවා. එහෙනම් බෞද්ධ චින්තනයේ විධිමත්ව ශාස්ත්‍රීය ලෙස පද්ධති බන්ධනය කොට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයට ප්‍රතිචාරයක් වශයෙන් අභිධර්ම පිටකයේ සකස් වූ බව නවීන විචාරකයෝ සිතති. නවීන විචාරකයෝ කියන්නේ අභිධර්ම පිටකයත් ඒ විදිහට සංග්‍රහ කරන්නට ඕන ආකාරයකට සංග්‍රහ කරලා තියෙනවා කියලා. බුද්ධ වචනේ නිස්පර්යාය දේශනයක් වශයෙන් සංග්‍රහණය කිරීමේ අවශ්‍යතාවය උද්ගත වීමට බුදුරදුන්ගේ දේශනා ක්‍රමය ප්‍රධාන වශයෙන් ඉවහල් වූ බව කියති. බුද්ධ වචනේ නිප්පර්යාය දේශනයක් වශයෙන් සංග්‍රහණය කිරීමට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අවශ්‍යතාව උද්ගත වීමට බුදුරදුන්ගේ දේශනා ක්‍රමයේ ප්‍රධාන වශයෙන් ඉවහල් වූ බව පෙනේ. බුද්ධ වචනේ නිස්පර්යාය දේශනාවක් විදිහට සංග්‍රහ කරන්න බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමය, බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරලා තියෙන ක්‍රම, ධර්මයේ දේශනා කරලා තියෙන විලාස වෙනස්. ඒ ක්‍රමයත් මේ සංග්‍රහ කිරීම වලට සංග්‍රහ කරපු ක්‍රමවලට අදාළ කරගෙන තියෙනවා. ඒක පැහැදිලිව අපි කතා කළොත්, කෙටියෙන් අපි කතා කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේශනා ක්‍රමවලට දේශනා විලාස ඇසුරු කරගෙන තමයි ධර්මයේ විනය සහ අභිධර්මයේ කියන හැම එකක්ම සංග්‍රහ කරලා තියෙන්නේ. උන්වහන්සේ ධර්ම දේශනා කළේ විධිමත් දර්ශනයක් ඉදිරිපත් කරන දාර්ශනිකයෙකුගේ විලාසයෙන් නොව විමුක්තිකාමී ශ්‍රාවකයනට අදාළ පරිදි කරුණු දක්වන ශාස්ත්‍රූවරයෙකු ලෙසිනි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ දාර්ශනික අදහසක් ඉදිරිපත් කරන දාර්ශනිකයෙක් විදිහට නෙවෙයි. ධර්මයේ දේශනා කළේ විධිමත් දර්ශනයක් ඉදිරිපත් කරන දාර්ශනිකයෙකුගේ විලාසයෙන් නොව විමුක්තිකාමී ශ්‍රාවකයනට අදාළ පරිදි කරුණු දක්වන ශාස්ත්‍රූවරයෙකු ලෙසිනි. විමුක්තිකාමී නිවන් අවබෝධ කරගන්න කැමැති ශ්‍රාවකයන්ට අදාළ වෙන විදිහට එක එක පුද්ගලයාගේ එක එක අයගේ විනය ජනයන් කියලා කිව්වම විනය ජනයෝ එක එක්කෙනා වෙනස්. ධර්මයේ අවබෝධ කරගන්න හික්මෙන්න පුළුවන් ප්‍රමාණය වෙනස්. එතකොට ඒ අය හික්මවලා ඒ අයට විමුක්තිය ලබා දීම සඳහා කරුණු ඉදිරිපත් කරන ශාස්ත්‍රූවරයෙක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරුවෝ බණ කිව්වේ. ඒ උපමා කර ඇත්තේ රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකුගේ ප්‍රතිපත්තියටය. ඒක උපමා කරලා තියෙනවා රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකුගේ ප්‍රතිපත්තියට. රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකුගේ ප්‍රතිපත්තියට මේක උපමා කරලා තියෙනවා. ඇයි මේ විස්තරයක් දිකට කරගෙන යන්නේ? අභිධර්මය හැමෝටම දේශනා කරලා නැහැ. අභිධර්මයේ දේශනා කලාම ඒක තේරුම් ගන්න, ඒක පැහැදිලි කරගන්න, ඒක අවබෝධ කරගන්න පුළුවන් අයට විතරයි. අභිධර්මය අවබෝධ කරගන්න පුළුවන් විනය ජනයන්ට විතරයි බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කරලා තියෙන්නේ. එහෙනම් යම්කිසි රෝගයක් තියෙනවා නම් ඒ රෝගකාරකයාට, ඒ රෝගයේ තියෙන කෙනාට අවශ්‍ය බෙහෙත් තමයි වෛද්‍යවරයා නියම කරන්නේ. හැමෝටම තියෙන බෙහෙත් වෙන ලෙඩක් තියෙන කෙනෙක්ට ගැලපෙන්නේ නැහැ. එහෙනම් රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකුගේ ප්‍රතිපත්තියට බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය දේශනා කිරීමේ ක්‍රමය විස්තර කරලා තියෙනවා, උපමා කරලා තියෙනවා. ආතුරි බයිසජ්ජං යත්වත් බෙසක්
ප්‍රයච්ඡති. ආතුරි ආතුරි බයිසජ්ජං යද්වත් බිසක් ප්‍රයච්ඡති. රෝගියාට ගැළපෙන ඖෂධය ඔහුට දෙනු මිස ඔහුට වෛද්‍ය ශාස්ත්‍රයේ ඉගැන්වීමට උත්සාහ කරනු නොලැබේ. වෛද්‍යවරයෙක් මොකද කරන්නේ? ආතුරි ආතුරි බයිසජ්ජං යද්වත් බිසක් ප්‍රයච්ඡති. යම්කිසි ආතුරයෙක් රෝගියෙක් ඉන්නවා නම් ඒ රෝගියාට සුදුසු ඖෂධය ලබා දීලා ඒ රෝගය සුව කරනව ඇරෙන්න ඔහුට වෛද්‍ය ශාස්ත්‍රය ගැන උගන්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේත් එහෙමයි. ඔහුට අවබෝධ කරගන්නට අවශ්‍ය ධර්මකාරණාව කුමක්ද? ඔහුට අවබෝධ කරගන්න පුළුවන් ධර්මකාරණාව මොකක්ද? ඔහුට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ක්‍රමය මොකක්ද කියලා තේරුම් අරගෙන ඔහුට ධර්මයේ දේශනා කිරීම තමයි බුදුරජාණන් වහන්සේගේ ලක්ෂණය වෙන්නේ. සර්වාස්තිවාදීන් එහෙනම් මේ සඳහන් දිගින් දිගට සඳහන් කරලා තියෙනවා. සර්වාස්තිවාදී අභිධර්ම කෝසා ව්‍යාඛ්‍යාවේ දක්වන ආකාරයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංග්‍රහ කිරීමේ ක්‍රමය පිළිබඳව විස්තරයක් කරන්නට කියලා අපිට කියන්නට පුළුවන්. එහෙම වුණොත් මේවා අපිට පාවිච්චි කරන්නට වෙනවා. වෛද්‍ය යතහා තුරිවසාන් ක්‍රියාභේදං ප්‍රකුර්වතේ. බුදුදහමේ වෛද්‍ය යතා තුරිවසාන් ක්‍රියාභේදං ප්‍රකුර්වතේ. වෛද්‍යවරයා යම් ආකාරයකින් රෝගියාට ප්‍රතිකාර කළ යුතුද ඒ විදිහට ප්‍රතිකාර කරනවා කියන අදහස. බුදුහුද එසේම ශ්‍රාවකයාගේ විමුක්තියට අදාළ පරිදි පර්යාය වෙනස් කරමින් විචක්ෂණයෙන් යුතුව ධර්මයේ දේශනා කරති. මොකක්ද මේ පර්යාය වෙනස් කරනවා කියලා කියන්නේ? දේශනා කරන විදිහ වෙනස් කරන්න වෙනවා. කිසා ගෞතමියට බණ කියපු විදිහට අඟුලිමාලට බණ කියන්න බෑ. අඟුලිමාලට බණ කියපු විදිහට ආලවකට බණ කියන්න බෑ. ආලවකට බණ කියපු විදිහට අනේපිඩු සිටුතුමාට බණ කියන්න බෑ. අනේපිඩු සිටුතුමාට බණ කියපු විදිහට කොසල් රජතුමාට බිම්බිසාර රජතුමාට බණ කියන්නට බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පර්යාය වෙනස් කරමින්, පර්යාය කියලා කියන්නේ දේශනා කරන ක්‍රමය වෙනස් කරමින් තමයි විචක්ෂණීන් ඒ පුද්ගලයාගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය වැඩිලා තියෙන ආකාරය. ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය කියලා බුදුහාමුදුරුවන්ට විශේෂ ඥානයක් තියෙනවා. ඒ ඥානයෙන් බුදුරජාණන් වහන්සේ බලනවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් පුද්ගලයාට සංවර්ධනය වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඒ ඉන්ද්‍රිය ධර්මයන් සප්තිස් බෝධිපාක්ෂික ධර්මවල ඉන්ද්‍රිය ධර්ම විදිහට දක්වන ওই ඉන්ද්‍රිය ධර්ම ඒ පුද්ගලයාට වැඩිලා තියෙන්නේ කොච්චරක්ද කියලා බලලා තමයි ඒ පුද්ගලයාට ගැළපෙන විදිහේ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. එහෙත් ශ්‍රාවක සංඝයා සංස්ථානගතවත්ම නවක භික්ෂූන්ට ධර්මයේ විධිමත්ව ඉගැන්වීම අවශ්‍ය වෙයි. ඒ වුණාට ශ්‍රාවක සංඝයා සංස්ථානගත වෙනකොට අලුතින් පැවිදි වෙන භික්ෂූන් වහන්සේලාට ධර්මයේ විධිමත්ව ඉගැන්වීම සිද්ධ කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයාව තේරුම් අරගෙන ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන විදිහ තේරුම් අරගෙන ඒ පුද්ගලයාට ඒ ධර්මකාරණාවන් බුද්ධ ඥානයෙන් යුක්තව දේශනා කළාට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ ධර්මයේ කොහොමද අපි දේශනා කරන්නේ කියලා ක්‍රමයක් තියෙන්නට ඕනේ. ඒ ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ නිර්මාණය කරන්නේ. අපි බෞද්ධ විනය මාර්ගයේ පාඩමේදී කතා කළා. ධර්මානුධර්ම පටිපන්න ව්‍යක්ත විසරද විනීත භික්ෂුන් වහන්සේලා පිරිසක් බිහි වෙන තුරු පිරිනිවන් නොපාන බව ප්‍රකාශ කළේ අන්න මෙන්න මේ වගේ අවස්ථාවලදී නිවැරදි විදිහට සංග්‍රහ කරලා, නිවැරදි විදිහට එකතු කරලා, නිවැරදි විදිහට විග්‍රහ කරලා දක්වන්නට පුළුවන් භික්ෂුන් වහන්සේලා පිරිසක් බිහි වෙනකන් තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. මාරයට ඒක තමයි ප්‍රකාශ කළේ. බුද්ධ කාලීන සමාජයේ දාර්ශනික වාද විවාද වලින් පිරුණු හා විදග්ධ චින්තනයන්ගෙන් අනූන වූවක් හේයින් බෞද්ධ දර්ශනයේද විධිමත් පද්ධති බන්ධනය කර ගැනීම අවශ්‍ය වූයේ. ඉන්දියාව කියලා කියන්නේ දෘෂ්ටි කාන්තාරයක්. දෘෂ්ටි 62ක් තිබුණු කාලයක්. ඒ නිසා ඒ දෘෂ්ටිවාදවලට හසු නොවි
නිවැරදි වූ බෞද්ධ දර්ශනය බෞද්ධ ඉගැන්වීම ඉදිරිපත් කරන්නට නම් නිවැරදි පද්ධති බන්ධනයක් සංග්‍රහ කිරීමක් එකතු කිරීමක් සිද්ධ වෙන්නට ඕන. එහෙම අවශ්‍යතාවයක් ඇති වුණා. එහෙත් බුදුරදුන් වදාළ සූත්‍ර ධර්ම එක් රැස් කර එහි ගම්‍යමාන ධර්මී විශේෂ මාතෘකා යටතේ විධිමත් කිරීම උගත් භික්ෂූන් වහන්සේ අතින් ඉටු වූ බව විචාරකයන්ගේ හැඟීමයි. බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර ධර්ම එක් රැස් කරලා එහි ගම්‍යමාන එහි ඇතුළත් වෙන ධර්මය විශේෂ මාතෘකා යටතේ විධිමත් කිරීම විශේෂ මාතෘකා යටතේ විධිමත් විදිහට විග්‍රහ කරන එකක් විධිමත් කරපු ස්වරූපයක් ඇත්තටම දකින්න පුළුවන්. සූත්‍ර පිටකයේත් එහෙමයි අභිධර්ම පිටකයේත් එහෙමයි සූත්‍ර පිටකයේ විනය පිටකයේත් එහෙමයි අභිධර්ම පිටකයේත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේම එක් රැස් කරලා ගම්‍යමාන වෙන්නා වූ විශේෂ මාතෘකා විශේෂ කරුණු විශේෂ මාතෘකා යටතේ තව තවත් විග්‍රහ කරලා දක්වපු ස්වභාවයක් දකින්නට තියෙනවා. අභිධම්ම කතා නමින් පෙළපොත්වල සඳහන් වන්නේ ඒ බඳු කාර්යයන් සඳහා පවත්වන ලද සාකච්ඡා විය හැකියි. අපි සඳහන් කළා අභිධර්මයට නිදානයක් නැහැ. ඒ වගේ ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරද්දී බුද්ධ කාලයේදීම අභිධර්ම කතා සහ අභිධර්ම අභිවිනය කතා කියන කතාවන් කරපු බව සඳහන් වෙනවා කියලා. එහෙනම් අභිධර්ම කතා නමින් පෙළපොත්වල සඳහන් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණුම තවත් විස්තර වශයෙන් සාකච්ඡා කරලා තියෙන අවස්ථාවන් විදිහට අපිට හිතන්නට පුළුවන්. අභිධර්මයේ සංග්‍රහ කිරීමේදී මුලින්ම සිදුවන්නට ඇත්තේ මාතෘකා එක් රැස් කිරීමයි. අභිධර්මයේ සංග්‍රහ කිරීමේදී දකින්න ලැබෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි මාතෘකා එක් රැස් කිරීම. අභිධර්මය සංග්‍රහ කරන්න කලින් ඉස්සෙල්ලාම කරලා තියෙන්නේ මාතෘකා එක් රැස් කරන එක. මාතෘකා එක් රැස් කරලා තියෙනවා. මාතිකා කියලා තමයි සඳහන් වෙන්නේ. ධම්මසංගණී ප්‍රකරණයේ විශේෂයෙන් අපිට දකින්නට පුළුවන් මාතෘකා සංග්‍රහ කිරීමක් ප්‍රධාන වශයෙන් ධම්මසංගණී ප්‍රකරණේ තියෙනවා. ප්‍රධානම ග්‍රන්ථයේ විදිහට මේ ධම්මසංගණී ප්‍රකරණයේ සංග්‍රහ කරලා තියෙන දේවල් තමයි අභිධර්ම පිටකයේ පුරාවටම ප්‍රකරණ 7 ඔස්සේ සාකච්ඡා කරලා තියෙන්නේ. එහෙනම් පළවෙනිම ලක්ෂණය අභිධර්ම පිටකයේ මාතෘකා එක් රැස් කිරීම. ධර්මයේ පිළිබඳව ප්‍රධාන ශීර්ෂ විධිමත්ව එක් රැස් කිරීම පද්ධති බන්ධනයේ මුල්ම තාර්කික පියවර වීම යුක්තේ. ධර්මයේ පිළිබඳව ප්‍රධාන ශීර්ෂ විධිමත්ව එක් රැස් කිරීම පද්ධති බන්ධනයේ මුල්ම තාර්කික පියවරකින් යුක්තයි. ධර්මයේ පිළිබඳව ප්‍රධාන ශීර්ෂ විධිමත්ව එක් රැස් කිරීම පද්ධති බන්ධනය කියලා කියන සංග්‍රහ කිරීමේ ප්‍රධානම ක්‍රමය වෙනවා. ප්‍රධානම අවස්ථාව වෙනවා. අභිධර්මයට මාතිකා යන ව්‍යවහාරයේද යෙදීම මීට නිදසුනකි. අභිධර්මයට මාතිකා කියන නමත් යෙදෙනවා. මාතිකා කියන නම යෙදෙන්නම හේතුව තමයි අභිධර්මය පද්ධති බන්ධනය කරන්න කලින් සංග්‍රහ කරන්න කලින් ඉස්සෙල්ලාම සංග්‍රහ කරලා තියෙන මාතෘකා සංග්‍රහ කරලා ඊට පස්සේ තමයි මේ මාතෘකා වලට අදාළ වෙන ධර්ම කාරණාවන් අභිධර්ම කාරණාවන් විග්‍රහ කරලා තියෙන්නේ. ප්‍රථම සංගීති අවධිය වන විට පැවත ඇත්තේ මාතිකා පමණක් විය හැකි යයි ඒකේ වෝඩර් සිතයි. ඒකේ වෝඩර් කියන පඬිවරයා හිතනවා කල්පනා කරනවා පළවෙනි ධර්ම සංගායනාව වෙනකොට සමහර විට මාතෘකා පමණක් තියෙන්නට ඇති කියලා. මාතෘකා පමණක් තියෙන්නට ඇති. ඒකේ වෝඩර් කියන පඬිවරයා තමයි ප්‍රකාශ කරන්නේ. අපි සඳහන් කළා අභිධර්ම පිටකය පළවෙනි දෙවෙනි තුන්වෙනි ධර්ම සංගායනාවලදී පළවෙනි දෙවෙනි ධර්ම සංගායනාවලදී යම් යම් විදිහකට සංවර්ධනය වෙලා තුන්වෙනි ධර්ම සංගායනාවේදී සම්පූර්ණ වුණා කියලා. එහෙනම් පළවෙනි ධර්ම සංගායනාව වෙනකොට තියෙන්න ඇත්තේ සමහර විට මාතිකා කියන කොටස විතරක් වෙන්නට ඇති කියලා ඒකේ වෝඩර් කියන පඬිවරයා කියනවා. ඒ වගේම මාතෘකා එක් රැස් කරලා ක්‍රමක්‍රමයෙන් පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන ධර්ම සංගායනාවලදී තමයි අභිධර්ම පිටකේ සම්පූර්ණ වෙලා තියෙන්නේ.
බොහෝ අභිධර්ම පොත් මුලින්ම මාතෘකා දක්වා අනතුරුව ඒවා විවරණය කිරීමේ ක්‍රමයට සකස් වේ. ගොඩක් අභිධර්ම ග්‍රන්ථවල ලක්ෂණයක් තමයි මාතෘකා මුලින් දක්වලා ඒවට අදාළ කරුණු පස්සේ තමයි සංග්‍රහ කරලා තියෙන්නේ, විවරණය කරලා තියෙන්නේ. සර්වාස්තිවාදී අභිධර්මයේහි ඇති සංගීති පර්යාය පාද නම් ග්‍රන්ථයේ බඳු මාතෘකා එකතුවකට හොඳම නිදසුනකි. සංගීති පර්යාය පාද හල් කිරීමත් එක්ක ජන්සේ යොදන්නට බැහැ. සංගීති පර්යාය පාද සංගීති පර්යාය පාද නම් ග්‍රන්ථයේ මෙබඳු මාතෘකා එකතුවකට හොඳම නිදසුනකි කියලායි දක්වන්නේ. බුද්ධ කාලීනව අභිධර්මයේ මාතෘකා රැස්කිරීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ කර දැක්විය හැකි වැදගත් සූත්‍රයක් දීඝනිකායෙන් අන්තර්ගත වේ. බුද්ධ කාලීනවම අභිධර්මයේ සංග්‍රහ කරා කියලා කියන්න හිතන්න කල්පනා කරන්න පුළුවන් නිදසුනක් සූත්‍රයක් දීඝනිකායේ තියෙනවා. සංගීති නමින් හැඳින්වෙන එම සූත්‍රයේ ජෛන මහා වීරයන්ගේ අභාවය හා එම අභාවයෙන් පසු මහා වීරකේ ශිෂ්‍ය පිරිස ભેද බින්න වූ ආකාරය වාර්තා කිරීමෙන් ආරම්භයි. දීඝනිකායේ තියෙනවා සූත්‍ර දේශනාවක් සංගීති කියලා. සංගීති කියලා සූත්‍රයක්. ඒ සංගීති කියන සූත්‍රයේ පළවෙනියටම තියෙන ජෛන මහා වීරයන්ගේ අභාවය සිද්ධ වුණාම ඒ ගෝල පිරිස ශ්‍රාවක පිරිස ભેද බින්නතාවයකට ඇති වෙනවා. ભેද බින්නතාවයකටපත් වෙනවා. ඒකෙන් තමයි ආරම්භ කරලා තියෙන්නේ. ජෛන ශ්‍රාවකයෝ ධර්මයේ පිළිබඳ වාද විවාද ඇති කරගෙන නිකාය ભેද පවා ඇති කරගත්හ. ભેද බින්නතා ඇති කරගත්තා. සේතම්බර සහ දිගම්බර කියන බෙදීම සිද්ධ වෙන්නේ ජෛන මහා වීරතුමාගේ අභාවයෙන් පස්සේ. ඒ නිමිත්තෙන් සංඝයා ඇමතු බුදුරජාණන් වහන්සේ මාගේ ඇවෑමෙන් ඔබ ධර්මයේ පිළිබඳ විවාද නොකළ යුතුය. සංගායනා කළ යුතුයයි වදාළහ. බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම එක්ක සාරිපුත්ත හාමුදුරුවන් වහන්සේට දේශනා කරනවා යම්කිසි ගැටලුවක් ධර්මයේ පිළිබඳව විනය පිළිබඳව ඇති වුණොත් ඔබ ඒ පිළිබඳව කලකෝලාහල කරන්න යන්නට එපා. මොකද්ද කරන්න කියන්නේ? සංගායනා කළ යුතුයි කියලා. මේක අභිධර්ම පිටකේ සංග්‍රහ වීම සම්බන්ධව ප්‍රකාශ කිරීමටත් වැදගත් වෙනවා. ඊට අමතරව ඔබට වැදගත් වෙනවා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම ධර්ම සංගායනා පැවැත්වීම සඳහාත් අනුබලය ලබා දීලා තියෙනවා කියන එකටත් මේක උදාහරණයක් විදිහට ගන්නට පුළුවන් දීඝනිකායේ සංගීති සූත්‍රය. අනතුරුව සරියුත් හිමියෝ සමස්ත බෞද්ධ දර්ශනයේම අලලා මාතෘකා සංග්‍රහයක් කළහ. සංගීති සූත්‍රයේ අපිට මේ අභිධර්ම පාඩමට අදාළව කතා කරන්නට තියෙන්නේ සංගීති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සංගායනා කරන්න කියලා අපිට අවවාද කරලා තියෙනවා කියන කාරණේට නෙවෙයි. ඒකේ නිදාන කතාව ඒකේ සිදුවීම අපි දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා. අභිධර්ම පිටකයට අදාළව අපිට කතා කරන්නට තියෙන්නේ මාතිකා කියන මාතෘකාව තමයි අපි මේ කතා කර ඉන්නේ. එහෙනම් සරියුත් හිමියෝ සමස්ත බෞද්ධ දර්ශනයේම අලලලා මේ සංගීති සූත්‍රයේදී මාතෘකා සංග්‍රහයක් ඉදිරිපත් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අවවාදය අනුව සාරිපුත්ත හාමුදුරුවෝ මාතෘකා සංග්‍රහයක් සිද්ධ කරපු සූත්‍ර දේශනාවක් තමයි දීඝනිකායේ සංගීති සූත්‍රය. මෙම මාතෘකාවලී සංගීති පර්යාය මේ මාතෘකා සංග්‍රහයට කියනවා සංගීති පර්යාය කියලා. පර්යාය ශාස්ත්‍ර නම් සර්වාස්තිවාදී අභිධර්ම ග්‍රන්ථයට පදනම සපයා ඇති බව බෝඩ පවසයි. සංගීති පර්යාය ශාස්ත්‍ර කියන ග්‍රන්ථය සර්වාස්තිවාදීන්ගේ සංගීති පර්යාය කියන ග්‍රන්ථය නිර්මාණය වීම සඳහා හේතු වෙලා තියෙන්නේ මේ සංගීති කියන සූත්‍රය කියලා තමයි බෝඩ ඒකේ බෝඩ කියන පඬිවරයා ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ මත සියල්ලම පොදුවේ ගත් විට අපට පැහැදිලි වන වැදගත්ම කරුණ නම් ඔය අපි කතා කරගෙන ආපු තොරතුරු ඔක්කොම නැවත වතාවක් අපි බලනකොට ඒ හැම එකකින්ම පැහැදිලි වෙනවා. අභිධර්මයේ බුද්ධ ධර්මයේම මිස
මිත්‍යා දෘෂ්ටියක් හෝ සංඝයා වහන්සේලා විසින් අමුතුවෙන් ගොතා නිර්මාණය කළ දෙයක් නොවන බවයි. අභිධර්මය කියන්නේ බුද්ධ ධර්මයේම මිස මිත්‍යා දෘෂ්ටිකයන් හෝ සංඝයා වහන්සේලා විසින් අමුතුවෙන් ගොතා නිර්මාණය කරපු දෙයක් නෙවෙයි කියන අදහස අපිට ගන්නට පුළුවන්. කෙලින්ම බුදුරදුන් විසින් දේශනා කළ හෝ වේවා, බුදුරදුන් දේශනා කළ සූත්‍ර දේශනා තුලින් උකහාගෙන පද්ධති බන්ධනය කළ හෝ වේවා, අභිධර්මයේහි අන්තර්ගතය නම් බුද්ධ භාසිතයමය. එහෙනම් හාමුදුරන් වහන්සේලා විසින් හිතුණු විදිහට සංග්‍රහ කරපු ඉගැන්වීමක් නෙවෙයි. පඬිවරුන්ගේ අදහස් වලට අනුවත්, සූත්‍ර පිටකයේ ස්වභාවයන් වලට අනුවත්, සාරිපුත්ත හාමුදුරන් වහන්සේගේ සංගීති වගේ සූත්‍ර දේශනාවල සංග්‍රහ කරලා තියෙන මාතෘකාත්, ඊට අමතරව සර්වාස්තිවාදීන්ගේ සංගීති පර්යාය ශාස්ත්‍ර වගේ ග්‍රන්ථවල සංග්‍රහ කරලා තියෙන ක්‍රමයක්, මේ හැම දෙයක්ම එකතු කරලා බැලුවම අපිට පැහැදිලි වෙනවා අභිධර්මය කියන්නේ බුද්ධ ධර්මයේ මිසක් මිත්‍යා දෘෂ්ටියක් සංඝයා වහන්සේලා විසින් අමුතුවෙන් ගොතා නිර්මාණය කරපු දෙයක් නොවේයි කියන එක තමයි අපිට කතා කරන්නට තියෙන්නේ. කෙලින්ම බුදුරදුන් විසින් දේශනා කළ හෝ වේවා, බුදුරජාණන් වහන්සේ කළ සූත්‍ර දේශනා තුලින් උකහාගත් දේවල් හෝ වෙන්න පුළුවන් අභිධර්මයේදී පද්ධති බන්ධනය කරලා තියෙන්නේ. එහෙත් අන්තර්ගතය ගත්තම, මූලික චින්තනය ගත්තම බුද්ධ භාසිත විදිහටම අපිට කතා කරන්න පුළුවන් අභිධර්ම පිටකයේ තියෙන හැම දෙයක්ම. විවාදය ඇත්තේ අභිධර්මය ගැන නොව අභිධර්ම පිටකය ගැන. අභිධර්මය ගැන නෙමෙයි ඇත්තටම ගැටලුව තියෙන්නේ. අභිධර්ම පිටකය ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අභිධර්ම පිටකයේ සංවර්ධිත සාහිත්‍යයක් ලෙස පිළිගත් අයෙකුට වුවද එහි අන්තර්ගත දර්ශනීය බුද්ධ භාසිත සද්ධර්මයේ බව ප්‍රතික්ෂේප කළ නොහැක. අභිධර්ම පිටකයේ සංවර්ධිත සාහිත්‍යයක් විදිහට පිළිගත් කෙනෙක්ට උනත් ඒකේ තියෙන අන්තර්ගතේ මූලික බුද්ධ භාසිතයත් එක්ක නොගැලපෙනවා කියලා ඉවත් කරන්න බෑ. මොකද මූලික බුද්ධ දේශනාවට ගැලපෙන විදිහට සම්බන්ධ වෙන විදිහට තමයි මේක සංග්‍රහ වෙලා තියෙන්නේ. අභිධර්ම පිටකයේ අන්තර්ගත කතාවත් උපකරණේ නම් ග්‍රන්ථය මොග්ගලී පුත්තතිස්ස හිමියන් විසින් කරන ලද කෘතියක් බව හැමදෙනා දනිති. අභිධර්ම පිටකයේ තියෙනවා කතාවත් උපකරණේ නම් ග්‍රන්ථය. මේක රචනා කරන්නේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ. අපි බලමු පහුගිය වර්ෂවල ප්‍රශ්න පත්‍ර වලින් කිහිපයක් අරගෙන මොනවද අපිට අභිධර්ම පිටකය ගැන කතා කරන්නට තියෙන්නේ කියලා. එතකොට ඔබට පැහැදිලි වෙයි අභිධර්ම පිටකය පිළිබඳව මොන වගේ ප්‍රශ්නද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඔව්, අභිධර්ම පිටකයේ අභිධර්ම කියන ප්‍රශ්න පත්‍රයට අදාළව 2017 සහ 2018 අවුරුද්දේ පළවෙනි කොටස් දෙකක් තමයි තියෙන්නේ. අපි පළවෙනි දවසේදී මේ පිළිබඳව දිග විස්තරයක් කතා කරලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව කතා කරන්නේ නැහැ. කෙටි ප්‍රශ්නවලදී ඇවිල්ලා තිබුණේ මූලික කොටස් වලින්. අපි ගිය සතියේ කතා කරපු කොටස් වලින් තමයි මේ පාඩමට අදාළව ප්‍රශ්න නිර්මාණය වෙලා තිබුණේ. දෙවැනි කොටස අභිධර්මයට අදාළ නිදාන දෙක නම් කරන්නට කියන ලකුණු දෙකේ ප්‍රශ්නේ. ඊට අමතරව මූලිකව තිබුණු සුත්ත පරයය අභිධර්ම පරයය කියන ඉගැන්වීම් වලට අනුව ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒක නත් අපි කතා කළා. තේරී විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදාය පිළිබඳව හැඳින්වීමක් කරන්න. තේරී විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදාය පිළිබඳව හැඳින්වීමක් කරන්නට කියලා කිව්වොත් අපිට අපි අද කතා කරපු තොරතුරුත් සම්බන්ධ කරගන්නට පුළුවන්. ධම්මසංගණී ප්‍රකරණය පිළිබඳව එහි ඇතුළත් මූලික කරුණු පදනම් කරගනිමින් විස්තරයක් කරන්න කියන ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට බලමු අපි 2018 2019 අවුරුද්දේ ප්‍රශ්න. බුදුරජාණන් වහන්සේ ඒ තේරවාදී බුදු ධර්මයේ මූලික ඉගැන්වීම් කියන ප්‍රශ්න පත්‍රය අපි බලමු අභිධර්මයේ ප්‍රශ්න පත්‍රයට අදාළව මොනවද තියෙන්නේ කියලා. අභිධම්මේ ද්වේ නිදානානි අධිකම නිදානං දේශනා නිදානං යන පාලි පාඨයේ සරල සිංහල අර්ථය දක්වමින් අභිධර්මයේ ආරම්භය හා විකාශය පිළිබඳව විස්තරයක් කරන්නට කියන අදහස. අභිධර්මයේ නිදාන දෙකක් තියෙනවා කියලා දක්වලා
අභිධර්මයේ ආරම්භය හා විකාශය පිළිබඳව විස්තරයක් කරන්නට කියන ප්‍රශ්නේ. තේරී විභජ්‍යවාදීන්ගේ අභිධර්ම සම්ප්‍රදාය පිළිබඳව විස්තරයක් කරන්නට කියලා ප්‍රශ්නයක් තියෙනවා. ධම්මසංගණි ප්‍රකරණය හා පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය පිළිබඳව වෙනත් වෙන්වෙන්ව හැඳින්වීම් කරන්න කියන ප්‍රශ්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ කොටස් වලින් මේ වතාවේදී ඔබට ප්‍රශ්න ඉදිරිපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. අභිධර්ම පිටකයේ 7 වෙනි ප්‍රකරණය කතාවත් උපකරණය කවුද රචනා කරන්නේ? කීවෙනි ධර්ම සංගායනාව අවස්ථාවේදීද මේක අභිධර්ම පිටකයට ඇතුළත් වෙන්නේ කියලාත් ප්‍රශ්න නිරන්තරයෙන්ම යොමු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ධම්මසංගණී අටුවාවේ පවසා ඇත්තේ බුදුරදුන් ඉගැන්වූ න්‍යායට අනුව මාතෘකා පිහිටුවා කරන ලද හේයින් එම ප්‍රකරණයේද බුද්ධ භාෂිත වශයෙන්ම පිළිගත යුතු බවයි. ධම්මසංගණී කතාවත් උපකරණයත් ධම්මසංගණී අටුවාවේ සඳහන් කරන විදිහට බුදුරජාණන් වහන්සේ උගන්වපු න්‍යායට අනුව තමයි මාතෘකා පිහිටුවලා සංග්‍රහ කරලා තියෙන්නේ. ඒ නිසා මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ විසින් 3 වෙනි ධර්ම සංගායනාවේදී අභිධර්ම පිටකයට එකතු කරපු කතාවත් උපකරණයත් බුද්ධ භාෂිතයක් විදිහටම පිළිගන්නට පුළුවන් කියලා දක්වනවා. ඒ එසේනම් අනිකුත් ධර්ම ප්‍රකරණ උවත් ඍජු ලෙසම බුද්ධ භාෂිතයයි නොපිළිගන්නා අයට පවා අපට කිව හැක්කේ පූර්වෝක්ත ක්‍රමයටම අනුව එම ප්‍රකරණද බුදුරදුන් ඉගැන්වූ න්‍යායට මාතෘකා පිහිටුවා කරන ලද හේයින් බුද්ධ භාෂිත සංඛ්‍යාවටම ගැනෙන බවය. මාතිකා කියන සංග්‍රහයට අනුව මාතෘකා සංග්‍රහය බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිද්ධ වූ දෙයක්. ඒ මාතෘකාවලට අදාළව තමයි මේ සංග්‍රහ කිරීම අභිධර්ම පිටකයේ සියලුම ප්‍රකරණවල සිද්ධ වෙලා තියෙන නිසා අභිධර්ම පිටකයේ තියෙන ප්‍රකරණ 7ෙම තියෙන කාරණාවන් බුද්ධ භාෂිතවලට අනුගතව කරන ලද පද්ධති බන්ධනයන් නිසා සංග්‍රහ කිරීම නිසා ඒ ප්‍රකරණ 7ම අභිධර්ම පිටකයේම බුද්ධ භාෂිත විදිහට පිළිගන්නට පුළුවන් කියලා සඳහන් කරන්නට පුළුවන්. ථේරවාදී සම්ප්‍රදාය පිළිගැනීම නම් ඒ සියල්ල දෙව්ලොවේදී හා මනුලොවේදී බුදුරදුන් විසින්ම දේශනා කළ හේයින් බුද්ධ භාෂිත බවයි. දිව්‍ය ලෝකේ මාතෘ දිව්‍ය පුත්‍රයාට දේශනා කරන්නේ අභිධර්මයේ. මනුෂ්‍ය ලෝකයට වැඩම කරලා සංකස්සපුරයට වැඩම කරලා සාරිපුත්ත හාමුදුරුවන් වහන්සේට මේ අභිධර්මයේ දේශනා කරා කියලා තමයි ථේරවාදී සම්ප්‍රදාය දැක්වෙන්නේ. එහෙනම් දිව්‍ය ලෝකයේදී සහ මනුෂ්‍ය ලෝකයේදී මේ අභිධර්මයේ උගන්වන සියලුම කාරණා බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරා කියන එක තමයි සර්වාස්තිවාදීන්ගේ ථේරවාදීන්ගේ අදහස. සර්වාස්තිවාදීන් සඳහන් කරන්නේ ගොඩක් දුරට බුදුරජාණන් වහන්සේ විසින් සරියුත් හාමුදුරුවන් වහන්සේ විසින් සංග්‍රහ කරපු මාතෘකා එහෙම නැත්නම් මාතිකා පදනම් කරගෙන ගොඩනැගිච්ච බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරපු කාරණාවන් තවත් සංවර්ධනය කරමින් ගොඩනැගිච්ච සාහිත්‍යයක් විදිහට තමයි අභිධර්මයේ විස්තර කරලා තියෙන්නේ. එහෙමනම් අද දවසේදී ධර්මාචාර්ය විභාග පන්තියට අදාළ වෙන 8 වෙනි පාඩම විදිහට අභිධර්මයේ 1 වෙනි පාඩමේ ගොඩක් වැදගත් වෙන කාරණාවන් කතා කළා. එහෙනම් අපිට පඬිවරයෙක් මුණ ගැහෙනවා මේ මාතෘකාවන් සාකච්ඡා කරගෙන යනකොට. ඒ වගේම සර්වාස්තිවාදී විග්‍රහයන් දැක්වෙන ග්‍රන්ථ අපි කතා කළා මේ පාඩමේදී. ඔබට කෙටි ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරනවා මේ පාඩමට යටින් ඔබට පිළිතුරු ලබා දෙන්නටත් පුළුවන්. අනිවාර්යයෙන්ම මේවට පිළිතුරු ලබා දෙන්නට උත්සාහවත් වෙන්න. ඔබ අපහසුතාවයට පත් කරන්නේ නැහැ. ඔබට අපහසුතාවයට පත් වෙන්නට අවශ්‍යතාවයකුත් නැහැ. මොකද මේ පාඩම් වලට සම්බන්ධ වෙන්නේ ඉගෙන ගන්නට නොදන්න දේවල් සාකච්ඡා කරන්නට තමයි ඔබ මේ පාඩම් වලට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා අපි කෙටි ප්‍රශ්න කිහිපයක් ලබා දෙනවා. අභිධර්ම පිටකය සම්බන්ධයෙන් අභිධර්මය සංවර්ධනය වීම සම්බන්ධයෙන් දක්වා ඇති තොරතුරු දක්වා ඇති අදහස් ඉදිරිපත් කර ඇති පඬිවරයෙකුගේ නම සඳහන් කරන්න කියන ප්‍රශ්නය. තව ප්‍රශ්නයක් අභිධර්ම පිටකය සංග්‍රහ වීම හා අභිධර්ම පිටකය සම්බන්ධව
සර්වාස්තිවාදී මතය ඉගැන්වෙන ග්‍රන්ථ දෙකක් නම් කරන්නට කියන ප්‍රශ්න දෙක ඔබට ඉදිරිපත් කරනවා. අනිවාර්යයෙන්ම මේවට පිළිතුරු ලබා දීම සඳහා උත්සාහවත් වෙන්න. මේ පාඩම් අධ්‍යයනය කරන ගමන් පිළිතුරු ලබා දීමට, පිළිතුරු ලියන්නට, පිළිතුරු අපි සංග්‍රහ කිරීමේදී සිද්ධ වෙන්න අඩුපාඩු සාකච්ඡා කරන්නට, අනිත් අයගේ පිළිතුරු ලියන විදිහ බලලා අපිට ඒ තුලින් ආදර්ශ ලබා ගැනීම, ඊට අමතරව තවත් කාරණයක් මතක් කරන්නට ඕන. යම්කිසි දෙයක් තේරවාදී මූලික ඉගැන්වීම් වෙන්නට පුළුවන්, විනය සම්බන්ධ පාඩම් වලින් වෙන්නට පුළුවන්, අභිධර්ම පිටකයෙන් අභිධර්ම පොතට අදාළ වෙන්න පුළුවන්, සංස්කෘතිය පොතට අදාළ වෙන්න පුළුවන්, දර්ශනීය සමාජ දර්ශනීය පොතට අදාළ වෙන්න පුළුවන්. ඕනෑම දෙයකදී ප්‍රශ්නයකට අදාළ පිළිතුරු ගොඩනගන්නට ඔබ උත්සාහවත් වෙන්න. විශේෂයෙන්ම මේ ප්‍රශ්න පත්‍රවලදී අපිට දකින්න ලැබෙන ලක්ෂණයක්, විශේෂ ලක්ෂණයක්, මේ පාඩම් වල උගන්වන විශේෂ කරුණු මතක තබා ගැනීමත් ඒවා විග්‍රහ කරලා දැක්වීමත් කියන හැකියාවන් දෙකම ඇති කරගන්නට ඕන. ඒ නිසා සමහර විට ඔබ උත්සාහ කරනවා කෙටි සටහන් පමණක් ලබා ගන්නට. කෙටි සටහන් පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් මේ අපි කතා කරපු පාඩමම උදාහරණයක් විදිහට ගත්තොත් මේ පාඩමේ තියෙන වචන විග්‍රහ කරලා, කඩලා, බිඳලා, වෙන් කරලා අපි මෙහෙම හඳුනාගත්තේ නැත්නම් අපිට මේකට කෙටි සටහනක් හදාගත්තොත් මේ තියෙන එකත් උපරිම කෙටියෙන් තමයි සංග්‍රහ කරලා තියෙන්නේ. ඒක තවත් කෙටි කරගත්තම අපිට තව ටිකක් තේරෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කල්පනා කරන්නට ඕන මේ තියෙන කාරණාව හොඳින් ඉගෙන ගන්නට. ධර්මාචාර්ය විභාගය කියලා කියන්නේ දහම් පාසල් අධ්‍යාපනයේ වටිනාම විභාගය. ඒ නිසා ඔබ ඒකට පූර්ව සූදානමකින් අනිවාර්යයෙන්ම ඉදිරිපත් විය යුතුයි. ඒ වගේම හොඳ ධර්මයේ, විනය, අභිධර්මයේ පිළිබඳව හොඳ වැටහීමක් තියෙන සහ සමාජ දර්ශනය බෞද්ධ ඉගැන්වීමට අනුව ගොඩනගා ගන්නට උත්සාහ කරන කෙනෙක් බවට පත් වෙන්න. බෞද්ධ සංස්කෘතිය මොකක්ද කියන එක තේරුම් අරගෙන ඒ බෞද්ධ සංස්කෘතිය ඉතාමත් හොඳින් ආරක්ෂා කරන්නට කැප වෙන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. මේ අභිධර්ම විභාගයේ සමත් වීමත් එක්ක ඒ ආකල්ප හැම එකක්ම ගොඩනගා ගන්නට, ඒ දැනුම හැම එකක්ම ඇති කර ගන්නට මේ ඉගැන්වීම් හොඳින් ඔබ අධ්‍යයනය කළ යුතුම වෙනවා. ඒ නිසා ඒ කාරණාවනුත් මතක තබාගෙන අපි ඊළඟ දවසේ සෙනසුරාදා දවසේදී කතා කරනවා බෞද්ධ සංස්කෘතිය හා ඉතිහාසය කියන පොතට අදාළ පාඩමක්. ඒ පාඩමින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි මේ පාඩමින් අද දවසේදී සමුගන්නවා. මතක තබා ගන්න පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව, Facebook සම්බන්ධතාවයන් හැම එකක් සමගම එකතු වෙන්න ඔබට දැනුවත් කළ යුතු කාරණාවන් අපි ඒ ඔස්සේ දැනුවත් කිරීම කරනවා. ඒ වගේම සජීවීව මේ පාඩම් සියල්ලක්ම ඔබට නැරඹීමට සහ අධ්‍යයනය කිරීමට, ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබිලා තියෙනවා. එසේනම් සියලුම සම්බන්ධතාත් සමගින් අපි අද දවසේදී මේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්